හලෙලූයා. ඉතින් නැවතත් වතාවක් මේ ඉරුදින උදෑසන අන්තර්ජාලයෙන් අප හැකුත් සිටින සියලුම සෙනෙහවන්ත සහෝදර සහෝදරයන් ඉතාම ආදරෙන් High Life in Christ දේව සභාවේ මේ සජීව මෙහෙයට පිළිගන්නවා. And once again, we welcome all our brothers and sisters to High Life in Christ Ministries Sunday service. ඉතින් සුපුරුදු පරිදි අපි ඔබගෙන් ඉතාම ගෞරවයෙන් සෙනෙහසෙන් ආරාධනා කරනවා මේ දේව මෙහෙය තව කෙනෙක් සමග බෙදා ගන්න ඔබගේ Facebook පිටුව තුල WhatsApp මගින් ඒ වගේම YouTube මගින් ඔබට හැකි ආකාරයකින් තව කෙනෙක් සමග බෙදා ගන්නට කියලා. And as usual, we kindly invite you to share this service with your friends and family, to anyone who may need to hear a word of God. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Glory be to God. හලෙලූයා. ආමෙන්. ඉතින් අපි අදත් ගිය සතියේ කතා කරපු මාතෘකාව තමයි කතා කරන්න යන්නේ. ඒකේ දෙවෙනි කොටස කී දිනට මතකද? And today we are going to talk about the second part of last week's teaching. ආමෙන්. කිඹුලා. ආමෙන්. ආමෙන්. මොනවා ගැනද? ලෙවියාතන් නැමැති මූදු සර්පයා ඒ වගේම අපි දකිනවා ඒක ආත්මයක් කියලා. And today we are going to talk about the Leviathan, the sea serpent, that is also an evil spirit. Right. ඉතින් අපි බලමින් සිටියේ යෝබ් පොතේ 41 වෙනි පරිච්ඡේදය. එහෙම නේද? ආමෙන්. අපි 41 වෙනි පරිච්ඡේදය බලමින් සිටියා. And we were in the book of Job, chapter 41. ඉතින් අදත් සුපුරුදු පරිදි අපි මේ ආත්මේ ලක්ෂණ අපි පරීක්ෂා කරමින් හිටියා බයිබල් පදයෙන් පද ගොහින්. ඉතින් ඒ සමග ඒ බයිබල් පද වලට යන්න ඉස්සෙල්ලා මම තවත් පුංචි හැඳින්වීමක් මේ ආත්මය ගැන තව පුංචි හෙළිදරව්වක් කරන්න සූදානම් සිටින මේ උදෑසන. And we have been looking at the signs of this spirit, and today I would like to start with a small revelation. ආමෙන්. මේ ලෙවියාතන් කියන යක්ෂ ආත්මය ඔගොල්ලෝ හිතන්න එපා ලෝකය තුල විතරයි ක්‍රියාත්මක වන්නේ කියලා. And this evil spirit, the Leviathan, don't think that it's only for those in the world. ආමෙන්. දෙවියන් වහන්සේගේ හස්තය ක්‍රියාත්මක වෙන ඕනම ස්ථානයක මේ ආත්මය ක්‍රියා කරන්න සූදානම් මේ සුපරීක්ෂාකාරව ඉතා සූක්ෂම සීල ලෙස සූදානම් වෙලා සිටිනවා. And this evil spirit is cunningly, craftily, always ready to operate wherever the presence of the Lord is Amen. operating. So whenever you see there is a move of God in the town, in the church, in your family, wherever it is, you will see along with that, this spirit is lurking around to deceive people and bring them to destruction. Amen. Hallelujah. Amen. ඉතින් මේ ලෙවියාතන් කියන ආත්මය වැඩිපුරම අපිට දැකිය හැකි එහෙනම් දේව ගෘහය තුලයි. සභාව තුල. සභාව කියන්නේ මේ බිත්ති හතර නෙමෙයි. සභාවේ මනුෂ්‍යයන් අතර. So this spirit is mostly common in the house of God, in the church, not inside these four walls, but within the people of the church. ආමෙන්. විශේෂයෙන් සභාවක් පිබිදෙමින් සිටිනවා නම් සභාව පිබිදිලා සභාව ව්‍යාප්ත වෙමින් සිටිනවා නම් මේ ආත්මය එනවා ඇවිල්ලා ඊටාම ප්‍රයෝගිකකාරී ලෙස ඒ පිබිදීම විනාශ කරලා දානවා මනුෂ්‍යයන් තුලින්. And if a church is starting to bloom, then you will see that the spirit will readily come to destroy that blooming. ආමෙන්. ඉතින් මේ ආත්මය ගැන තවත් පුංචි එළිදරව්වක් විශේෂයෙන්ම චරිත ලක්ෂණයක් ඔබට බයිබලයේ අනුසාරයෙන් අනුකූලව බයිබලයට අනුකූලව ඔබට කියලා දෙන්න මම සූදානම් සිටිනවා මේ උදෑසන. And this morning I'm ready to teach you more signs about this spirit according to the Bible. ආමෙන්. අපි යෙසායා 27 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය බලමු. Let us go to the book of Isaiah, chapter 27, verse 1. ඒ දවසේදී ස්වාමිනානන් වහන්සේ තමන්ගේ දැඩි බලවත් භයානක කඩුවෙන් ශීඝ්‍රයෙන් වක් වෙමින් යන හැමෝම කියන්නේ වක් වෙමින් යන. අයියෙන් කියන්නේ වක් වෙමින් යන. The flea. මොකද්ද වක් වෙමින් යනවා කියන්නේ? So what does it සභාව mean to මන්දිය flee? බලන්න කොමල. මොකද්ද වක් වෙමින් යනවා කියන්නේ? What does it mean to flee? දන්නේ නැහැ. කී දෙනෙක් දැකලා තියෙනවද වක් පිහිය? ඇඹරි වෙලා අනිමින් එහෙම වක් වෙමි තමයි යන්නේ. කියන්නේ කෙලින් ගමනක් නැහැ. ආමෙන්. හිතා ගන්න බෑ කොයි වෙලේදී ළඟ වක් වීම, මූවමන්ට් එක, තීරණය, පෙළඹවීම කොයි වෙලේදී හිතා ගන්න බෑ. වක් වෙමින් යන ලෙවියාතන් නම් මුහුදු සර්පයාට දඬුවම් කර මුහුදේ සිටින දිය රකුසා මරා දමනසේක. In that day, the Lord, with his severe word,
great and strong, will punish Leviathan, the fleeing serpent, Leviathan, that twisted serpent, that he will slay, and he will slay the reptile that is in the sea. ඉතින් මම කැමති අර ඉංග්‍රීසි භාෂාවෙන් අපිට පුංචි අදහසක් එනවා. අර වක්වෙමින් කොහොට අපි නිතරම පාවිච්චි කරන වචනයක් නෙමෙයි. හැබැයි මෙතන තියෙනවා he will what? The Leviathan. මම ඉංග්‍රීසියෙන් සිංහල එකම කියනවා. Okay? And will punish Leviathan, the fleeing serpent, Leviathan, that twisted serpent. Yeah, that's the word I wanted to see. The twisted serpent. Twist කරනවා කියන්නේ මොකද්ද? ඉන්න ස්වභාවය වෙනස් කරනවා. හිතා ගන්න බැරි ආකාරයකට. What does it mean to twist? That it changes his nature in a way that you cannot even imagine. දැන් මේක තමයි මේ ආත්මයේ ප්‍රාථමික ස්වභාවය. twist කරනවා. කීදෙනෙක් මේ වචනේ තේරුම ඉංග්‍රීසියෙන් දන්නවද? twist. And this is the main nature of this evil spirit. It is twisting. twist කරනවා කියන්නේ වෙනස් කරනවා. ආමෙන්. ඒ කියන්නේ දැන් අපි coin එකක් flip කරනවා කියලා කියන්න පුළුවන්. නැත්තම් අපි ගොඩක් අය මේක පාවිච්චි කරන්න කොහොමද දන්නවද? මම අරයට කතාවක් කිව්වා. මේ කතාව මෙයා අරයට ගිහලා twist කරලා කියලානේ. දැන් අරයා මාත් එක්ක තරහයි. අන්න ඒක තමයි හරි තේරුම. එතකොට මේ ආත්මේ ප්‍රාථමිකම ස්වභාවය තමයි twisting. So the word twisted can be used in an environment where you would say, oh, I told this person the story this way, but they told another person in a very twisted way. Can we have the King James version, please? Isaiah chapter 27 verse 1. එතකොට මේ ආත්මේ ප්‍රධානම කර්තව්‍ය තමයි වචන කරකවලා වෙනස් කරලා පැතිරවීම. twist කරන words. And one of the main characteristics of the spirit is that it will twist the word when they are spread. Amen. ඉතින් ඉංග්‍රීසි බයිබලයේ දැන් ඔයාලට පේනවද King James version එකේ තියෙනවා මෙන්න මෙහෙම. In that day the Lord with his sore and great and strong sword shall punish Leviathan the piercing spirit. Even Leviathan that crooked serpent, and he shall slay what? The dragon that is in the sea. So God identifies the nature of a dragon in this spirit. Amen. 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 The nature of what? The dragon in the sea. මොහෝ වෙලාවට බයිබලයේ මුහුද ගැන කතා කරද්දී මුහුද කියන්නේ කවුද? සෙනග මනුෂ්‍යයා. Amen. Most of the time when the Bible talks about the sea, it is talking about people. Amen. එතකොට දැන් මේ ඩ්‍රැගන් කෙනෙක් එතකොට කොහේ අතටද එහෙනම් සැරසෙන්නේ? සැරකෙන්නේ සැරිසරන්නේ? So where is this serpent living? Amen. මනුෂ්‍යයන් අතර අපි දැක්ක දැන් මෙච්චර දවස් අපි බැලුවා ගේ සතියේ ඉඳන්ම මේ රකුසාගේ ස්වභාවය. And since last week we have been looking at the nature of this serpent. Amen. ඉතින් ඊළඟට තව පුංචි දෙයක් තියෙනවා. මේ අපි දැක්ක ඔයගලන්ට පේනවද serpent කියන වචනේ මෙතන? The Leviathan, that crooked serpent. කීදෙනෙක් තේරෙනවද මේ වචනේ? serpent කියන වචනේ පේනවද? How many of you understand the word serpent? හෙබ්‍රෝ භාෂාවෙන් මේ serpent කියලා පාවිච්චි කරලා තියෙන වචනේ තේරුම තමයි මැජික් වලට මම සිංහලෙන් මොනවද ජාද? විද්‍යා නේද? ඔව් මායාකාරී වචන රහසින් කීම. whispering magic. ඕක තමයි මේ serpent කියලා තියෙන වචනයට පාවිච්චි කරලා තියෙන root Hebrew word එකේ තේරුම. And the meaning of the root Hebrew word used for serpent in here means magic word. Whispering magic. Whispering magic. හැමෝම කියන්නේ whispering magic. Amen. එතකොට මේ serpent කියන වචනේ තව කොහේ හරි කාට හරි මතකද? ඊටා ප්‍රධාන තැනක් අපි දකිනවා. And does any of you remember a main සර්පයා. event where we see a serpent? සර්පයා උත්පත්ති කතාවේ අපි දකිනවා. We see in the book of Genesis. උත්පත්ති කතාවේ සර්පයා ඇවිල්ලා ආදම්ට ඒවට මොනවද කරේ? What did the Whispered. serpent do to Adam and Eve in the Garden of Eden? He whispered to them. Amen. එතකොට මොනවද මේ තවත් මේ චරිත ස්වභාවයක් තමයි මේ ආත්මය ක්‍රියාත්මක වෙන තැන සබාවේ තැන් වල මුළු වල මොනවද? කුටු කසුකුසු whispering යන්න පටන් ගන්නවා. And another characteristic that we see when this
spirit is in operation is that at the corners of the church you will see people whispering among them. ආමෙන්. ඉතින් එතකොට මේ ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ මොන ආත්මය තුලින්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. හැබැයි කෙනෙක් නැති අවස්ථාවේ ඒ කෙනා ගැන අපි කතා කරනවා. එතකොට මොකද වෙන්නේ? සභාව ඇතුළට මොකද්ද වෙන්නේ? බෙදීම් එන්න පටන් ගන්නවා. But they are not aware of the spirit that is operating in them. But when they do it, when they speak about someone, when that person is not present, eventually it will create division among the church. දැන් ඕගොල්ලෝ මම හිතනවා මේක හොඳට තේරුම් ගන්නයි කියලා. බෙදීම ආවට පස්සේ සභාවට මොකද වෙන්නේ? What happens once division comes to the church? බෙදීම තියෙන සභාවක දේව ආලේපය නිදහස් වෙන්නේ නැහැ. A church that has division will never experience the anointing of God. මම බයිබලයට අනුකූලවයි කියන්නේ. බෙදීමක් තියෙන කිසිම සභාවක ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය නිදහස් වෙන්නේ නැහැ, පැතිරෙන්නේ නැහැ. And I'm saying this according to the word of God. Any church that has division will not see the anointing of the Holy Spirit. ආමෙන්. ඇයි බෙදීම තියෙන තැන ශුද්ධාත්මයන් වහන්සේට ඒකත්වය නැහැ එතන. ප්‍රේමය නැහැ එතන. උන්වහන්සේට සැරිසරන්න බෑ උන්වහන්සේට එකතු වෙලා. නිදහසේ යන්න බෑ. Because where there is division, the Holy Spirit cannot find any unity, any love to start operating. ආමෙන්. ගීතාවලියේ 133 මොකටද කියදෙනෙට? බලන්න සහෝදරයන් එකට වාසය කිරීම කොතරම් අලංකාරද. Behold how beautiful it is to see the brethren. Let's see the English one. It says in the book of Psalm 133 verse 1, Behold how good and how pleasant it is for brethren to dwell together in දැක්කද? unity. To dwell together. දැන් අපි සිංහල බයිබලයේ තියෙන සහෝදරයන් මෙන් එක්ව විසීම කෙතරම් ප්‍රියංකරද කෙතරම් යහපත්ද. එහෙම වෙද්දී තව දෙයක් වෙන්න යන මොනවද? And when that happens, something else is going to happen. එය ආරෝන්ගේ හිස පිට වත් කරන ලද ඔහුගේ රැවුල දිගේ කරපටිය දක්වා ගලා ගිය අනගි තෙලක් මෙන් පැතිර යන්නකි. It's like the anointing oil that drips through the from head of the high priest. Aaron represents high priest. එතකොට පැස්තර තුලින් ආලේපය ගලන්න බෑ සභාව තුල බෙදීම තියෙද්දි. So from pastor, the anointing cannot flow if there is division. And it says in verse 2, it is like the precious oil upon the head, running down on the beard of Aaron, running down the edge of his garments. එතකොට ආලේපය නැති තැන මොකද වෙන්නේ? So what- ඒක ආගමික වතාවත් කරන සභාවක් විතරක් වෙනවා. So what happens where there is no anointing? It just becomes a religious tradition. කීදෙනෙට තේරෙනවද? How many of you understand? එතකොට යක්ෂයාට ඕගොල්ලන්ගේ ජීවිතේ සාක්ෂි අහිමි කරන්න අවශ්‍ය නම් මොකද කරන්නේ? So what will Satan do if he wants to steal testimonies from your life? ලෙවායතන් එවලා සභාව ඇතුළට බෙදීම ගේනවා. He will send Leviathan and bring division in the church. ආමෙන්. පැස්ටර් ප්‍රොෆෙසර් කරයි, පැස්ටර් ඇග්ආයි, පැස්ටර් දේශනා කරයි. ඩ්‍රයි ලෑන්ඩ් එකක් වෙනවා සභාව. The pastor may prophesy, he may shout, he may preach, but the church will be a dry land. ආමෙන්. එහෙනම් ඕගොල්ලොන් අද තීරණයක් ගන්න ඕනේ. So today you will need to come to this. සභාව ඇතුළ කවුරු හරි තව කෙනෙක්ගේ වැරදි, තව කෙනෙක්ගේ අඩුපාඩු Tamanට කියන්න આવොත් sister, brother, let's not talk about other people. ඇයි? It's about your testimony. බෙදීම ආපැටි මොකද වෙන්නේ? ආලේපෙන් දහස් වෙන්නේ නැහැ සභාවේ. කාටද එතකොට පාඩු වෙන්නේ අවසානයේදී? ඔබටමයි පාඩු වෙන්නේ. So if a brother and sister comes to talk about the weaknesses of another person that is not present, tell them, brother, sister, let us stop, let us not talk about this. For it is for your own benefit, it is your testimonies that will be taken away if division comes in play. ඔගොල්ලෝගේ ජීවිතේ කී දෙනෙක් මේ වගේ බෙබඳු ආකාරයේ පුද්ගලයන් මුණ ගැහිලා තියෙනවද? කියන හැම දෙයක්ම වෙනස් කරලා කියන අය, අතින් පයින් දාලා වෙනස් කරලා ඊට පස්සේ හිත නොහොඳකම් මිනිස්සු අතර ඇති කරන අය හම්බ වෙලා තියෙනවද නැද්ද? How many of you have encountered this kind of people who twist the story when repeating it? නැද්ද? නැත්තම් ඔයගොල්ලන්ගේ පෝස්ට් කෝඩ් එක හෙවන් පැත්තේ තමයි තියෙන්න ඕනේ. ආමෙන්. ආමෙන්. එතකොට අර අපි කියනවා මොනවාද? කේලම් කියන එක ගොසිප් කරනවා කියන්නේ කේලම් කියනවා නෙමෙයි නේද? ඕපදූප. ඕපදූපය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ලෙවියාතන්ගේ ආත්මය තුළ. And gossiping is being operated by the Leviathan. ආමෙන්. කවුරු හරි ඇවිල්ලා මේ නංගි මම ඔයාට හින්දා කියන්නේ. නේ වෙන අයට කියන්නේ නැහැ. නැත්තම් බ්‍රදර් මම ඔයාට ආදරේ හින්දායි මේ දේ කියන්නේ. අරයා මෙන්න මෙහෙම ඔයා ගැන කො නැත්තම් සිස්ටර් මම මේ වෙන කායත් එක්ක නම් මෙහෙම කියන්නේ නැහැ. ඔයා දේවල් තේරුම් ගන්න හින්දායි කවුද එතකොට ක්‍රියාත්මක වෙන්නේ? ලැබියත්. So if someone comes to you, sister, I'm telling you this because I love you, or brother, I'm telling you this because I love you, Huh? that person has been talking about you in this way. Isn't it the Leviathan spirit moving in that moment?
පැස්ටර් මම සභාවේ අයත් එක්ක මේවා කියන්න ගියේ නෑ. මම මේ පැස්ටර් හින්දා කියන්නේ ඇවිල්ලා. Pastor, I didn't go to the people of the church to say this. I'm telling you because you're pastor. මේක දේශනාවක් මේ මම දේශනාව ප්‍රෙපෙයාර් කරද්දී මේ සභාවට විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ දේශනාව දෙන්නේ මේ මුළු ලෝකෙටම. ආමෙන්. And when I prepare preaching, the preaching is not for just Amen. this church, it is for the whole වෙන world. සභාවකට යන සහෝදර සහෝදරිය මේ දේවල් අහන් ඉනවනම් කිසි දවසක මේ ආත්මයට ඇතුල් වෙන්න දෙන්න එපා. If there are brothers or sisters who are listening to us from different churches, never let the Spirit take over. ආමෙන්. ඒ වෙන කෙනෙක් ඇවිල්ලා අනිත් කෙනෙකුගේ වැරදි කියනවා කියන්නේ හොඳින් දැනගන්න ඔබ නොමැති ස්ථානයේ එම පුද්ගලයා ඔබට කරන්නේ ඒ දේම තමයි. And if someone comes to you and talks about the weaknesses of other people, know for sure that that same person will do the same about you when you're not there. ආමෙන්. එතකොට මොනවද මේගොල්ලෝ කරන්නේ? මෙහෙම කරලා ඒ මිනිස්යන්ගේ මේ ආත්මික ගමන විනාශ කරනවා. අර පාවුලතුමා කතා කරනවා නේද? හයිමේනියස් කෙනෙක් ගැන ඇදහිලා නැමැති නැව විඳගත්තා කියලා. මේ ලෙවියාතන් ඉන්නේ මුහුදේ. ආමෙන්. විතරම මිනිස්යන් අතර ක්‍රියා කරමින් මිනිස්යන්ගේ ඇදහිීම බිඳලා ආපහු ලෝකෙට ඇදලා දාන්න තමයි උත්සාහය කරන්නේ. For the main aim of the Spirit is to destroy the spiritual journey, to take them back to the world and destroy that hope that they may have. ආමෙන්. ඉතින් මේ ආත්මේ ප්‍රධාන අරමුණක් තමයි ඔබගේ ඇදහිීම, ඒ වගේම ඔබගේ සම්බන්ධතාව. දැන් ඒ වගේ ප්‍රශ්නයක් ආපුවම අර දෙදෙනෙක්ගේ තියෙන සම්බන්ධතාවය බිඳෙනවා. ඔක පටන් ගන්න පුළුවන් ගේ ඇතුලෙන්. ස්වාමි පුරුෂයා බිරිඳ අතර මම පස්සේ කතා කරන්නම් ගිවිසුම් ගැන. එතෙන්දී අපි දකින්න යනවා මේ දේ. එතකොට මේ ආත්මය කවදාකවත් ගිවිසුම් වලට ගරු කරන්නේ නැහැ. මිනිස්යන්ගේ රිලේෂන්ෂිප් වලට ගරු කරන්නේ නැහැ. And the Spirit never cares for the covenants there are among people, the relationships among people. ආමෙන්. එතකොට හරි කිසි කෙනෙක්ට නොදැනි අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් අර skillfully and stealthily. stealth කියන්නේ කිසි කෙනෙක්ට නොදැනෙන්න හරි stealth fighter jets තියෙනවා නේද? radars වලට අහු වෙන්නේ නැහැ ඒවා. stealth කියන්නේ invisible වගේ. අන්න ඒ වගේ තමයි මේ ආත්මය ක්‍රියාත්මක වෙන එක කාටවත් හිතා ගන්න බෑ. තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට. And when the Spirit moves, it's stealth, so no one can feel that it's moving. ආමෙන්. ඉතින් මේ තවත් මේ ආත්මේ ස්වභාවයන් ටිකක් තමයි මම දේශනාව ආරම්භය පටන් ගත්තේ. රයිට්. අපි දැන් යෝබ් පොතේ 41 වෙනි පරිච්ඡේදයේ අපි යම් 26 සිට 34 දක්වා කියවන අද දේශනාව හරි කුඩායි. ඉතින් ලන්ච් වලට ලෑස්ති වෙන්න ඉක්මනට. So let us go to the book of Job, chapter 41, verse 26. කඩුවෙන්වත් හෙල්ලෙන්වත් කුඩා හෙල්ලෙන්වත් ඊතලයෙන්වත් පහර දී ඌට තුවාල කළ නොහැකිය. Though this word reaches him, it cannot avail, nor does spear, dart, or javelin. යකඩ වුවද ඌට පිදුරු වැනිය. He regards iron as straw, ලෝකඩ වුවද දිරාය ගිය ලීයක් වැනිය. and bronze as rotten wood. ඊගස් පහරට ඌ පලා නොයයි. The arrow cannot make him flee. පටියෙන් ගසන ගල් ඌට පිදුරු මිටි වැනිය. Sling stones become like stubble to him. පොල්ලක් වුවද ඌ පිදුරු කැබල්ලක් මෙන් සලකයි. Darts are regarded as straw. කුඩා හෙල්ලේ ගසන විට ඌ සිනාසෙයි. He laughs at the breath of javelin. උගේ ඇඟේ කොරපොතු තියනු පිඟන් කැබලි ගොඩක් වැනිය. His undersides are like sharp potsherds. මඩින යන්ත්‍රයක් මෙන් ඌ මඩෙහි ඇදී යයි. He spreads point mark in the mire. He speaks the deep boil like a pot. Verse 31. ඌ මුහුදු දිය කල්දේරමක වතුරෙන් නටන්න ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්ද? මුහුදු දිය කල්දේරමක වතුරෙන් නටන්නට සලස්වයි. මිනිස්සුන්ව Tamanට ඕන ආකාරයකට මෙහෙවන්න හැකියාව තියෙන මේ ආත්මයට. He makes the sea like a pot of ointment. He has the ability to move people however he needs them. ඒ බුබුලු දමා නටන තෙල් බඳුනක් මෙන් කරයි. He makes the deep oil like a pot. 32. ඌ යන මග ඌ පසුපස පැහැදිලිව දිලිසෙයි. ඌ මුහුද සුදු පෙන ගොඩකට හරවයි. He leaves a shining wake behind him. ඔබල පොඩ්ඩක් නැවතිලා ඔහොම පොඩ්ඩක් හිතන්න මේ මොකද්ද කියන්නේ කියලා. So let us stop for a moment and think what could this be. දැන් ඔයගොල්ලෝ බයිබලයේ කියවගෙන යනවා. So now you're reading the Bible 32 වෙනි වගන්තියට එනවා. කියවනවා. and you reach verse ඌ 32. යන මග ඌ පසුපස පැහැදිලිව දිලිසෙයි. He leaves a shining wake behind him. දැන් අපි දැන් අද මේ වෙනකන් ඉගෙන ගත්ත සියලුම කාරණාත් එක්ක බලපුවම ඔයගලන්ට මොකක් හරි ඉදරක් වෙනවද මෙතන? So according to what we have learned so far, can you imagine something when you come to this? දැන් මේ දෙවියන් වහන්සේ මුහුදේ සත්‍ය දැන් මෙහෙමයි මේ සත්‍ය ඇත්තටම ඉන්න පුළුවන් මුහුදේ. And this animal could actually be in the sea. ආමෙන්. දැන් අර අපි ඉසිකෙල් 28
තීරි රජතුමෙක් හිටියා. එයාට උපමා කරලා තමයි දෙවියන් වහන්සේ යක්ෂයාට කතා කරේ. ඉතින් අදටත් හොයාගත්තේ නැති මුහුදු සත්ත්වය ඕන තරම් ඉන්නවා මේ ලෝකේ. And in the book of Ezekiel, God used the king of Tyre who actually existed to make analogies. ආමෙන්. ඉතින් දෙවියන් වහන්සේ මේ සතා උපමා කරනවා. දැන් අපි මේක දකිනවා මේක ආත්මයක් කියලා. And God is using this animal to make an analogy, and we see that it is a spirit. හරි දැන් මම ඔයාලට උත්තරෙන් භාගයකුත් දුන්නා. ඌ යන මඟ ඌ පසුපස පැහැදිලිව දිලිසෙයි. ඌ මුහුදු සුදු පෙන ගොඩකට හරවයි. මොකක්ද ඕගලන්ට හිතෙන්නේ? තේරුම් ගන්න පුළුවන් මේකේ. He leaves a shiny wake behind him. One could think the deep had white hair. බුද්ධිමත් කමක් තියෙනවා වගේ පෙන්눔 කරනවා කියලා එක්කෙනෙක් කියනවා. So one is saying that he looks wise. ශුද්ධාත්මයන් වහන්සේ අඩු කරනවා. අනුකරණය කරනවා. හොඳයි okay. Another is saying that he imitates the Holy Spirit. Anybody else? දැන් මෙහෙම හිතන්න. දැන් අපි දන්නවා මේ ලෙවියතන් ස්පිරිට් කියන්නේ මේ ආත්මය කියන්නේ කාටද? ආඩම්බරකම පිටුපස්ස තිබෙන ආත්මයට. එතකොට ඕගොල්ලෝ හිතන්න ආඩම්බර මිනිස්සෙක් ඔබ කතා කරද්දී ඔයාට තේරෙන්නේ නැද්ද කතා කරන පළවෙනි වචන දෙකෙන් අම්බෝ හරි උඩඟු මිනිස්සෙක්. And let us not forget that this spirit is what is behind pride. So when you talk to someone who has pride, isn't it obvious? ආමෙන්. එතකොට එයා කතා කරලා ගියාම තේරෙන්නේ නැද්ද? අම්බෝ ආඩම්බරකම වැක්කිරෙනවා. දිලිසෙනවා. මේ ආත්මය ඇයි යන තැන මිනිස්සු දකින්න පටන් ගන්නවා මෙයාගේ උඩඟු කමෙන් පිරුණු හිස උදුමව ගත්ත මිනිහෙක් මේ මිනිස්සු. Wherever he goes, wherever this person goes, it is obvious that he is filled or she is filled with pride. ආමෙන්. මෙහෙමයි ආඩම්බර මිනිසයාගේ බැබලීම සදාකාලික නැහැ. And the shining of a proud person is not ආමෙන්. eternal. දැන් මුහුදේ අර සැරපහර ඇවිල්ලා පෙනටිකේදී හරි ලස්සනයි සිදු පාට. හැබැයි සදාකාලික නැහැ. මොකද වෙන්නේ? ඒවා විනාශ වෙලා යනවා. දෙවියන් වහන්සේ කියනවා මම යටහතුන්ට කරුණාව දෙනවා ආඩම්බර අයට උඩඟුවන්ට විරුද්ධව සිටිනවා කියලා. ඒ වගේ තමයි ඒගොල්ලන්ගේ ලස්සනට පෙනෙන ජීවිත මුහුදේ පෙනෙන වගේ. And it is like the foam in the sea. It is nice to see, but it disappears quickly. So the beauty, the shining of a proud person is not eternal. It vanishes very quickly. ආමෙන්. 33. ඌට සමකල හැකි සතෙක් මේ මුළු දෙරණෙහි නැත. And verse 33. On earth there is nothing like him, ඌ බීතිය නොහඳුනන සත්වයෙකි. which is made without fear. ඌ ඊටාම අභිමානී සතුන් වූද හෙලා දකි. වන සතුන්ගේ ලොවේ අගරජ ලෙස වැජඹේ. He beholds every high thing. He is king over all the children of pride. ගරුත්වය දෙන දිය යුතු අයට මේ ලෙවියතන් ආත්මේ තියෙන අය ගරුත්වය දෙන්නේ නැහැ. එයයි පැස්ට කියලා ලොකු මිනිස්සෙක්ද? And those who have the Leviathan spirit will not give respect to those who should be respected. ඇයි දෙවියන් වහන්සේ මට කතා කරන්නේ නැත්තේ? එයාට විතරද කතා කරන්නේ? Why is it only pastor who is the high one ඒ here? වගේ කතාවක් මතකද? බයිබලේ තියෙනවා. Doesn't God speak to me too? Do you remember this kind of story that we see in the Bible? මතක නැද්ද? Do you not remember? ගෝරාගේ පුතු මිරියම් නේද? මොකද උනේ? ඇයි ඒගොල්ලෝ ආඩම්බර නැහැ. මමත් මේ සභාවේ කොටසක් කරනවානේ. මමත් මෙහෙවනවානේ. මමත් නැත්තම් අපිට හිතන්න පුළුවන් මොනවාද අපේ ඕපනින් ප්‍රේ එක මම කරනවානේ. නැත්තම් ප්‍රී ප්‍රේ එක මම කරනවානේ. මම නැත්තම් කොහොමද කරන්නේ? And they will be filled with pride. Why doesn't God talk to me? Doesn't God use me to preach or doing the pre-prayer? ආමෙන්. පැස්ටගේ පැස්ට වෙන්න පුළුවන්. මට එයාගෙන් ඇති වැඩක් නැහැ. මගේ පැස්ට නෙමෙයිනේ යා. ඊටාම මොනකද බයිබලයේ කියනවා ඌ ඊටාම අභිමානී සතුන් වෝද හෙලා දකි. එයාට වැඩක් නැහැ අනිත් අයගේ දේවල්. එයා ආත්මික කොච්චර හයි ගියත් මට මොකද? He is pastor's pastor. He's not my pastor, so why should I care? ආමෙන්. එයා හිතනවා මම තමයි වන සතුන්ගේ අගරජ ලෙස වැදෙයි. මගේ පවුල හැරෙන්න වෙන කිසි පවුලක් නැහැ. He thinks he is the king. Like it is only my family. There's no one else who is important. ආමෙන්. මම වගේ යාඥා කරන්න පුළුවන් වෙන කිසි කෙනෙක් නැහැ. There is no one else who can pray like me. ආමෙන්.
මම වගේ බයිබලේ දන්න වෙන කිසි කෙනෙක් නැහැ. There is no one else who knows the Bible like me. ආමෙන්. පැස්ටර්ස්ටත් දෙන්න පුළුවන් ඕක. මම මගේ ලස්සනට දේශනා කරන්න වෙන කිසි පැස්ටර් කෙනෙක්ට බෑ. And this can happen to pastors too. Or there is no other pastor who preaches beautifully like me. ආමෙන්. මගේ දරුවෝ වගේ ඉගෙන ගන්න දරුවෝ වෙන කිසි පවුලක නැහැ. There are no children who are learning like my children in the other families. දෙවියන් වහන්සේ යටහතුන්ට වඩා කරුණාව දෙන්නසේක උඩඟුවන්ට විරුද්ධව සිටිනසේක. God will give more grace to the humble but resist the pride. ඉතින් මම ගිය සතියේ කිව්වාගේ කොයිම මොහොතකවත් මේ වගේ දේශනාවක් ඇති හිතන්න එපා. අද නම් පැස්ටර් දෙනවා අර සිස්ටර්ට. And if you are listening to this preaching, never think, oh, this pastor is telling of this person. හොඳ වැඩේ මමත් හිතේ අර බ්‍රදර්ට දෙවියන් වහන්සේ කතා කරන්නේ කවද්ද කියලා. අද නම් හොඳට කතා කරනවා. Good thing. I was expecting God, waiting for God to speak to this person. ආමෙන්. ළඟින් ඉන්න කෙනාට කියන්නේ දෙවියන් වහන්සේ ඔයාටයි කතා කරන්න කියලා. Tell the one next to you, God is talking to you. දෙවියන් වහන්සේ ළඟින් ඉන්න කෙනා කතා කරලා කියන්නේ නැහැ දෙවියන් වහන්සේ මට කතා කරන්නේ. Tell ආමෙන්. the one next to you, no, God is talking to me. ආමෙන්. අපේ නිතරම දේව අභිමුඛයට එද්දී අපි ගාව තිබිය යුතු ආකාරය මෙන්න මේ දේ. අනිත් අය වැඩක් නැහැ. අපිට දෙවියන් වහන්සේ කණ්ඩ ඇහිලා අපි වෙනස් විය යුතුයි. And this should be our behavior when listening to a preaching. Forget the others, it is about you. right. ඉතින් මෙන්න මේ අපි දැන් මේ කියවපු සමස්තේම අපි අරගත්තාම මෙන්න මේ පුංචි කාරණා ටික මම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න. And when we take the whole thing, I will share with you a few points. ඊළඟ කාරණාව තමයි මේ ආත්මයට හැකියාව තියෙනවා අපේ මේ සිතුවිලි අපි දැක්කන අතර twisting, stir up කරන්න, වෙනස් කරන්න, ආවේගශීලී කරන්න හැකියාව තියෙනවා මේ ආත්මයට. And the Spirit has the ability to stir up our thoughts. ආමෙන්. ඉතින් මේ ලෙවියාතන් ආත්මය තියෙන කෙනා එයාට මර මේ වචන කට පාවිච්චි කරගන්න හරි මේ පාලනය කරගන්න හරි අමාරු ගතියක් තියෙනවා. And it is hard for them to control their words. එතකොට මෙන්න මේ වාගේ අයගේ ජීවිත තුළ දකින්න පුළුවන් ක්ෂණික කෝපය. And in them you can see quick anger, ඉවසීම මදිකම. impatience, ඒ වගේම නිදිමතකම. and sleepiness. ආමෙන්. ඒ වගේම නොයිවසිලි ස්වභාවය. අන්නීසිනස් කියන්නේ මොන දේ කරන්න ගියත් එයාට මදි ටට්ටක් ගාලා ඔක්කොම වෙන්න ඕන. අන්නීසිනි ආමෙන් සභාවට ආවත් එහෙට යනවා මෙහෙට යනවා මොනවා හරි වෙන්න ඕන තම මදි වගේ. අන්නීසිනස්. කවුද? කිඹුලා. And they also may feel uneasy. So wherever they go, something needs to be done. Then, and it has to happen quickly. ආමෙන්. ඒ වගේම දැන් අපි ගිය සතියේ බැලුවා එයාගේ කොරපු තුල ස්වභාවය බලලා ආඩම්බර මිනිස්යන් තුල මිනිස්සු කොහොමද වර්ග දෙකමයි තියෙන්නේ. ඒගොල්ලෝ කිසි කෙනෙකුට ඒගොල්ලන්ගේ ජීවිතයට ලං වෙන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ සීමාවල් පනවගෙන ඉන්නේ. And last week we have considered his scales that are so hard and tight together that the people do not let anyone close to them. ආමෙන්. ඒ වගේම නිතරම අපි දැන් අද උදේත් බැලුවා ගිය සතියේත් බැලුවා නිතරම සුදාමයන් වහන්සේව අනුකරණය කරමින් ඒ සුදාමයන් වහන්සේගේ සැබෑ මෙහෙවීම මිනිස්යන්ගේ මාංශය තුලින් පාලනය කරන්න උත්සාහ කරනවා මේ ලෙවියාතන් ආත්මය. And we have also seen that it can imitate the Holy Spirit, but it will limit the operation of the Holy Spirit using the flesh of man. දැන් මේ ආත්මය ගැන දෙවියන් වහන්සේ මේ කාටද කතා කරන්නේ මේ අපි ඉන්නේ මොන පොතේද? And who is God talking to about this spirit? වෙන සතෙක් ගැන දෙවියන් වහන්සේ කතා කරන ඔච්චර බයිබලයේ කොටසක් වැය කරලා තියෙනවද? Has God ever spoken about any other animal this deep? නෑ නේද? No, ඒක දෙවියන් වහන්සේ පුනපුනා ජෝබ්ට කියනවා මිනිස්සු උඹලා හෙල්ල පාවිච්චි කරත් උඹලාගේ හැකියාවන් කියන්නේ. ආමෙන් ගල් පාවිච්චි කරත් උඹලට බෑ මේ ආත්මය দমনය කරන්න. මේ සතාව দমনය කරන්න. ඌට නිකන් මොනවාද හෙල්ලයක් කියන්නේ නිකන් පිටුරු වගේ කියලා බයිබලයේ කියනවා. And it is saying that no matter what ability, what strength man can use against the spirit, they cannot control it, they cannot win against it. ආමෙන්. එතකොට මේ ආත්මය দমনය කරන්න පුළුවන් අපිට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය තුලින් පමණයි. And we can control the spirit only through the power of the Holy Spirit. ආමෙන්. ඒකයි දෙවියන් වහන්සේ මේ ජෝබ්ට කියන්නේ මේ මගෙන් ප්‍රශ්න අහනවා මේ මෙයා ගැන දන්නවද? And that is why God is saying, you're asking me a question, but do you know about this? හරි. එතකොට දැන් ඔන්න දැන් පොඩ තර්කානුකූලව හිතන්න. මේ ආත්මේ පරාද කරන්න අපිට බලය හම්බෙන ශුද්ධාත්මයන් වහන්සේගෙන් අපි ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලබා ගන්න කොහොමද ලබා ගන්න ආකාරය මොකක්ද? And
it is the power of the Holy Spirit who can defeat this animal. How do we receive the power of the Spirit? අපේ යාඥාව තුළ. It is through our prayer. එහෙනම් මේ ආත්මය පහර ගහන්නේ කොහෙටද? අපේ So- ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්න ඕන. So if the Spirit wants to operate in our lives, where will it strike? දැන් ඕගොල්ලෝ හිතලා බලන්න ඕගොල්ලන්ගේ ජීවිතය අනිත් අය ගැන හිතන්න එපා. යාඥාව අඩු වෙමිලා තිබෙන කාලයක මෙන්න මේ අපි දැකපු චරිත්‍ර ලක්ෂණ ඕගොල්ලන්ගේ ජීවිතේ මතුනාද නැද්ද කියලා? Now think about yourself. In a time where you were not as dedicated to prayer life, have you seen these signs in your life? යාඥාව මදි වුණාම ඕගොල්ලෝ නිතරම අනුත්‍යාශව විනිශ්චය කරන ස්වභාවයකට ආවද? නිතරම කෝප වෙන ස්වභාවයකට ආවද? නිතරම නොයවිසිල්මත් ස්වභාවයකට ආවද? මතක් කරලා බලන්න. When you were lacking prayer, were you getting a nature of quick anger, of impatience, of judging others? මොකද හිතෙන්නේ සභාව? What do you think, church? ආමෙන්. එහෙනම් යාඥාවට පහර ගන්න ප්‍රධානම ආත්මයක් තමයි කවුද මේ? ලෙවියාතන්. So this is one of the spirits that is mainly attacking prayer life, and is the Leviathan spirit. ආමෙන්. ඒ දන්නවද? අපි යාඥාව තුල තමයි දෙවියන් වහන්සේට යටහත් වෙලා කියන්නේ ස්වාමිනේ මට කෝප වුණා මට සමාව වෙන්න. ස්වාමිනේ මම කේන්තිය පාලනය කරන්න බැරුණා මට සමාව වෙන්න. ස්වාමිනේ මම මොනවාද අපි කියන්නේ කට කතාවක් ඇරියා සමාව වෙන්න. ස්වාමිනේ මේ පුංචි වැරද්ද මගේ ඇති වුණා සමාව වෙන්න. නමුත් මේ ආත්මය කවදාකවත් අපිට එතෙන්ට යන්න දෙන්නේ නැහැ. For it is during prayer that you ask for forgiveness, for being angry, for saying words out of anger, for spreading the wrong gossips, and this spirit will try to stop it. ඕගොල්ලන්ට තේරෙන්නේ නැති වුණාට යාඥා ජීවිතයක් නොමැති පුද්ගලයා දෙවියන් වහන්සේට මොනවද දන්නවද කියන්නේ? Do you know what God says to a person that has no prayer life? මට ජීවත් වෙන්න ඔයාගේ අනුග්‍රහය අවශ්‍ය නැහැ. I I am don't, fine by myself. මට හැන්ඩල් කරන්න පුළුවන් මගේ ජීවිතේ ප්‍රශ්න. මම ඔයා මත යැපෙන්න ඕනේ නැහැ. I don't need your grace to continue my life. I can do it by myself. එහෙම කියන කෙනා කොයි වගේ හැඟීම් වලින්ද එතකොට ඒක කියවෙන්නේ? And the one who is saying this, what kind of feelings do they have? when උඩඟු they say කමෙන් it? නේද? Isn't it pride? දැන් හැබැයි මං කිව්වේ මේ ආත්මය හරිම ප්‍රයෝගශීලී. හැබැයි ඒ පුද්ගලයා දන්නේ නැහැ එයා ඒක කරනවා කියන දේ. And for this, spirit will take advantage of any opportunity available, but the person does not know it. ආමෙන්. දැන් ඉතින් මම කියලා තියෙනවා අපි දැන් සභාව තුල කවුරු හරි පුද්ගලයෙක් ඉන්නවා නම් දසයෙන් කොටස දෙන්නේ නැති. So if there is someone in the church who does not give tithes, ආමෙන්. එතකොට පැස්ටර් කෙනෙක් විදිහට මට බලාපොරොත්තු වෙන්න බෑ එයා මට කීකරු වෙනවා කියන එක. so as a pastor, I cannot expect them to obey me. ඇයි? දෙවියන් වහන්සේට බය නැති මිනිස්සයා පැස්ටර්ට කොහොමද කීකරු වෙන්නේ? For the one who has no fear of God, how can he be obedient to ආමෙන්. pastor? අපි දෙවියන් වහන්සේට කීකරුකම පෙන්වන්න ආදරේ පෙන්වන්නයි දසයෙන් කොටස දෙන්නේ. ඒකට දසයෙන් කොටස දෙන්නේ නැති කෙනෙක් ගැන ඒකයි මම නිතරම මේ කොයයකට හරි මම හැම කෙනෙක්ව තෝරද්දී මම පැස්ටර් කෙනෙක් විදිහට බලන්න ඕනේ මේ මිනිස්සයා දසයෙන් කොටස දෙනවද? ඇයි? දේව බය තියනවද? නැත්නම් යක්ෂයාගේ භාජනයක් වෙනවා යා. For- මට සල්ලි වුණ හින්දා නෙමෙයි. හැබැයි ඒක පරීක්ෂා කරන්න හැකි එක තැනක් තමයි දසයෙන් කොටස. මනුෂ්‍යගේ ජීවිතේ. කොච්චර දේව බය තියනවද? for we give Sorry. for we give tithes to show obedience, to show love to God. And if someone does not do it, isn't he disobeying God in the first place? For example, when I choose people for the choir to play an instrument or to lead something, the first thing I check is, do they pay tithes? For it is one of the first places where I can check obedience. ආමෙන්. ඉතින් එහෙනම් යාඥා ජීවිතයේ විශේෂයෙන් අපි යාඥාවට යන්න ඉස්සෙල්ලා අපි මේ ආත්මය බැඳලා යන්න ඕනේ යේසුස් වහන්සේගේ නාමයෙන්. ලැබියතන ආත්මය, නිදිමතකමේ ආත්ම, කම්මැලිකමේ ආත්ම යේසුස් වහන්සේගේ නාමයෙන් අද මගේ ළඟට එන්න බෑ. මම ස්වාමීන් වහන්සේ සමග කාලය ගත කරන්න යන්නේ. So before we enter prayer, we should bind these spirits, the spirit of Leviathan, the spirit of laziness, the spirit of sleepiness. ආමෙන්. ඒ වගේම උඩඟුකමේ ආත්මය. ඔයගොල්ලෝ දන්නවනේ උඩඟුකම කියන්නේ ආත්මයක්. And also the spirit of pride, for even pride is a spirit. හැම දෙයක්ම අපේ ජීවිතේ ආත්මිකයි. මේ අපි ජීවත් වෙන ලෝකේ අපි හාරන පස් ආත්මිකයි. ඇයි? ආත්මයක දෙවියන් වහන්සේ පවසපු වචනයෙන් ඒව හැදුනේ. For everything in our lives is spiritual. Even the soil that we step on is spiritual. For it is God who is a spirit who created everything with his words. හලෙලුයා. ආමෙන්. බයිබලයේ කියනවා පෙනෙන දේ తాවකාලිකයි නොපෙනෙන දේ
සදාකාලිකයි කියලා. හලෙලූයා. For the word of God says that the visible things are temporary, but the invisible things are eternal. එහෙනම් ඔබ මේ ආත්ම බැඳලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න යටහත්කම මේ ආත්මයක් ඔබ යාඥා කරද්දී. So bind those spirits and ask God for a spirit of submission. ආමෙන්. ඔබගේ යටහත්කම බයිබලයේ තියෙනවානේ දෙකී දෙන්නට මතකද 8 beatitudes the meek shall inherit the earth. ආමෙන් යටහතුන් පොළොව උරුම කරගන්නට යනවා. ආමෙන්. එහෙනම් දෙවියන් වහන්සේ නිතරම උන්වහන්සේගේ අනුග්‍රහය බලය කරුණාව හාස්කම් නිදහස් වෙන යටහත් මනුෂ්‍යයන්ගේ ජීවිත තුළ. For God will release His blessings, His favor and His grace to those who are meek, to those who submit. ආමෙන්. දැන් තවත් අර්ථ ලක්ෂණයක් තමයි මේ ආත්ම ක්‍රියාත්මක වෙන අය අපි දැක්කා රකුසෙක්ට නේද? ඩ්‍රැගන් කියන්නේ රකුසෙක් නේද සිංහලේ? රකුසෙක්ට උපමා කරන බයිබලයේ මේ ආත්මය. එතකොට නිතරම සැරපරුෂ සැර වචන කතා කරන කෙනා ඉන්නේ under the influence of Leviathan. නැත්නම් Leviathan සිංහලයි ඉංග්‍රීසි මික්ස් වෙන ගණන් ගන්න එපා හොඳේ. And this spirit is compared to a dragon, so it is always fierce, fierce and strong and severe. So if you see a person who is speaking strong words, you will see that they are under the influence of the spirit. Amen. නොහස කියන අර මේ ඉංග්‍රීසියෙන් මට මතක මේක කියන්නේ his breath sets coals on fire. අනේ ගිනි අඟුරු වලට ගිනි අවුලවන්න පුළුවන් කියලා මුගේ හුස්මෙන්. එච්චර සැර පරුෂය කතා කරද්දී අනිත් අයට දරා ගන්න බෑ. එක වචනෙන් knock වෙනවා. So what he speaks is so powerful that he can knock out one person with just few words. Amen. ඒගොල්ලෝ බය නැහැ කාටවත්. ඇස් දෙක දිහා බලලා ඒගොල්ලන්ට පුළුවන් හිත කැඩිලා යන වචන කියන්න. They are not afraid of anyone. They can look you into the eyes and say something that can destroy Amen. you. ඇයි අර චරිත ලක්ෂණ ඔක්කොම නිතරම uneasy. ඒගොල්ලෝ හැමතිස්සෙම කාගේ හරි වැරද්දක් හොයන්න කාට හරි වැරද්දක් පටවන්න කාව හරි කොටවන්න ආමෙන් හැමතිස්සෙම කවකාරි පාගන්න තව කෙනෙකුගේ ජීවිත විනාශ කරන්න තමයි මේ ආත්මය ක්‍රියාත්මක වෙන්නේ. For these are their characteristics. They are uneasy. They are always trying to make someone quarrel with someone else. They're trying to bring strife and division. ඉතින් අද අප නිවස අපි ඉස්සෙල්ලාම ගමු අපේ ඉස්සෙල්ලා වෙනස් වෙන්න ඕන දැන මොකද්ද? අපේ නිවස සභාව නෙමෙයි. සභාව වෙනස් වෙනවා නිවස වෙන හැටි නිකම්ම. So the first place that we need to change is our houses. For when our houses change, then the church will change too. නිවසේ වෙනස්කම් වීම ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ කොතනින්ද? Where should the change start in your homes? ආලේපය ගලන්නේ පිය වූ දෙවියන් වහන්සේගෙන් ක්‍රිස්තුස් වහන්සේගෙන් ස්වාමි පුරුෂයාගේ බිරිඳගෙන් දරුවන්ට. Amen. For the anointing will flow from the Father to Jesus Christ, to the husband, to the wife, and then to the children. එහෙනම් ගෙදර ස්වාමි පුරුෂයා සැරපරුෂ කෙනෙක් නම් සැරපරුෂ විස කතා කරන කෙනෙක් නම් ආමෙන් දරුවන්ට තාමත් උඹ බංකොලන් කියනවා නම් බිරිඳට තාම උඹ බම්බොලන් කියනවා නම් තෝ කියනවා නම් අපි තාම පරණ ජීවිතේ ඉන්නේ. අපේ සැරපරුෂභාවය නවතින්න ඕනේ. අපේ මුදුකම සුදාත්මයන් වහන්සේගේ ඵල ඉවසීම තමන්ව පාලනය කරගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. මොලොක් භාවය. ආමෙන්. ඒව නැත්තම් කොහොමද දරුවෝ මොලොක් වෙන්නේ? දරුවෝ කොහොමද යහපත් වෙන්නේ? For if the husband is still speaking strong words, rough words to the wife, and the wife is also speaking strong and rough words to the children, how can the children be soft? ආමෙන්. කිසි දවසක ස්වාමි පුරුෂයන්ට මම කියන්නේ බිරිඳට ආදරෙන් කතා කරන කිසි දවසක ඔබ බංගුලන් කියන්න එපා. අපි මේ ජීවිතේ වලලා ඉවරයි. And I'm telling this to the husbands, speak softly to your wives, don't speak strong words to your wives, for we have buried that old life. මම නිතරම කියන දෙයක් කිසි පිට මිනිස්සෙක් නිසා තමන්ගේ බිරිඳව පහත් කරලා කතා කරන්න එපා. දෙවියන් වහන්සේ බිරිඳව ගත්තේ කකුල් දෙකකින් නෙමෙයි පස් වලින් නෙමෙයි තමන්ට වැඩි ඉහළ වෙන්න ඔළුවෙනුත් නෙමෙයි සමතන දෙන්න ඉලෑටයකින් ගත්තේ. දෙවියන් වහන්සේක සමානව දෙන්නට ප්‍රේම කරනවා. And this is something I always tell, never speak of the weaknesses, never speak wrong of your wife in front of someone else, for the wife was taken not from the dust, not from the soil, not even from the head, but from the rib of Adam, to give a same place as Adam. තාත්තලා කියන්නේ දෙවියන් වහන්සේ මට කතා කරනවා. කියන්නේ කවුරුත් තාත්තලා. right. ඊළඟට අම්මලා. And then next mothers. තාත්තා වෙනස් වෙන්න ඕනේ. ඔව් අම්මලාත් වෙනස් වෙන්න ඕනේ. Yes, fathers should change, but mothers should change ආමෙන්. too. තාත්තට කතා කරන ආකාරය, තාත්තට සලකන ආකාරය, දරුවන්ට කතා කරන ආකාරය, දරුවන්ට සලකන ආකාරය.
the way the mother speaks to the father and to the children should change. ආමෙන්. දරුවන්ට දෙමව්පියෝ මොලොක් ලෙස සලකද්දී දරුවෝ ගිලා අනිත් අයට මොලොක් ලෙස සලකයි නැත්නම් දරුවෝ අපි බිහි කරන්නේ හිත් දැඩි කරපු දරුවන්. ඒගොල්ලෝ එළියට ගිහිල්ලා ආශිර්වාදයක් වෙන්නේ නැහැ. මිනිසුන්ගේ හිත් රිදවන, මිනිසුන් කොටවන, මිනිසුන්ට අපහාස කරන දරුවෝ අපි බිහි කරන්නේ මොන නැත්නම්. For when the parents speak softly to their children, the children will be speaking softly to the others. For otherwise, they would be speaking strong words. They will always try to quarrel someone with someone else. නමුත් ස්වාමීන් වහන්සේ තුළ මම විශ්වාස කරන මගේ සභාවේ එහෙම කිසි කෙනෙක් නැහැ කියලා. But ආමෙන්. I believe in the Lord that there is no one else like that. නමුත් like that in my දේශනාවට church. අදාළ නිසා මම මේ දේවල් කියන්නේ. තව කෙනෙක් එහෙම කරන කෙනෙක් ඉන්නවා නම් ඔබ වෙනස් විය යුතුයි. But I'm speaking this because it is related to today's preaching. And if there is someone who is doing it, let us change today. බිරිඳ දෙවියන් වහන්සේ ස්වාමි පුරුෂයා තුළින් දැකිය යුතුයි. ස්වාමි පුරුෂයා දෙවියන් වහන්සේ බිරිඳ තුළින් දැකිය යුතුයි. දරුවෝ දෙවියන් වහන්සේ දෙමව්පියෝ තුළින් දැකිය යුතුයි. The husband should see God in the wife, and the wife should see God in the husband, and the children should see God in their parents. ලෝකයෙන් ළමයින්ට අසාධාරණයක් වුණාම, ලෝකේ ළමයි තනි වුණාම දෙමව්පියන් තුළ තියෙන්න ඕනේ උතුරා යන ගලා යන ආදරයක් ළමයින්ට දුවලා ඇවිල්ලා කියන්නේ තාත්තේ අම්මේ. ආමෙන්. ඒ ආදරේ ගඟට ළමයින්ට පයින් දීලා තියෙන්න ඕනේ අපි ඕන මොහොතක. අපි ගියාම ප්‍රශ්නයක් අහම මිනිස්සුන් ගාන අපි යන්නේ දෙවි පියාණනි කියලා නේද? අන්නේ ආදරය අපි ගාව දෙවියන් වහන්සේගේ ආදරය අපි තුලින් ළමයින්ට ගලන්න ඕනේ. ළමයි එතකොට අපිට ඇයිල ඕපන් වෙන්නේ. So when the children are being subject to injustice in the world, they should be able to come to the love of God from their parents. For when you are in a problem, you just run and say, God, my Father. The children should be able to run towards you and say, Mommy, Daddy, this happened to me. යෝබ 41 4 වෙනි වගන්තිය මෙන්න මෙහෙම කියනවා. සදාහටම ඌ නුඹට මෙහෙකරුවක වන මිනිසා නුඹ සමග කිවිසුමක් කරනව ඇද්ද? And it says in the book of Job, chapter 41, verse 4, will he make a covenant with you? Will you take him as a servant forever? මේ දෙවියන් වහන්සේ කම මේ සමච්චලයට වගේ මේක අහන්නේ. මේ ආත්මේ කවදාකවත් කිසි කෙනෙක්ට කිවිසුම් තුල ඉන්න දෙන්නේ නැහැ. බිස්නස් පාර්ට්නර්ෂිප් එකකට ගියොත් මේ පාත්මය ඇවිල්ලා ඒ බිස්නස් පාර්ට්නර්ෂිප් එක කඩලා දානවා. For this spirit will never let you keep a covenant. If you get contract from a business partner, he will break that deal. සභාව තුල බොහෝ විවාහයන් අද විනාශ වෙනවා. බිරිඳ හෝ ස්වාමි පුරුෂයා මෙන්න මේ ආත්මය තුලින් ක්‍රියාත්මක වුණ නිසා වෙන නිසා. Many in the church have been destroyed because among them this Leviathan spirit is in action. ආමෙන්. ඇයි දන්නවද? Do you මම know ගේ why? සතියේත් කතා කරා. කිසිම මොහොතක යටහත් වෙන්නේ නැහැ. මම වැරදි. මතකද අපි බෙල්ල ගැන කතා කරා? stubbornness, stiffness. මම වැරදි නෑ. මම මොකටද සෝරි කියන්නේ? ආමෙන්. සමහරක් වෙලාවට ගෑරුප්පෙන්ද හැන්දෙන්ද කියන එකට මේ UK වල දන්නවද ඔයගොල්ලෝ දික්කසා දෙනවා කියලා? හැන්දි ගෑරුප්පු නිසා. උදේට කන්නේ බිත්තරද බටර්ද? බිරිඳට බිත්තර ඕනේ, හස්බන්ඩ්ට බටර් ඕනේ. ඇග්‍රී වෙන්න බැරි හින්දා දුර දිග ගිහිල්ලා දවස් 3ක් කතා කරන්නේ නැහැ. දවස් 3 මාස වෙනවා. කොහොමද ගිහිල්ලා අන්තිමට දික්කසා දෙනවා. For the spirit will not even care about the relationship between husband and wife. And do you know that in the UK people get divorced for the very basic stupid things? For example, some people start a discussion because they cannot decide what to have for breakfast or whether to use a fork or a spoon. ආමෙන්. ඉතින් එතකොට එහෙනම් සාර්ථක විවාහ ජීවිතයක රහස තමයි මොකද්ද? එකිනෙකාට යටහත් වීම. So one of the secrets to have a good marriage life is to submit to one another. ආමෙන්. කැම වැරදි විටත් හරි විටත් සමහරක් වෙලාවට එක එක්කෙනාට යටහත් වෙන අවස්ථාවල් ජීවිතේ එනවා. Whether you're wrong, whether you're right, there are moments when you should just submit. ආමෙන්. ඊළඟ කාරණාව තමයි කවනන්ට් එකක් නැත්නම් කිවිසුමක් නැතුව අපේ ජීවිතේ මේ ඉස්සරහට සාර්ථකත්වයට යන්න අර යමානේ දෙවියන් වහන්සේ නිතර මනුෂ්‍යත් එක්ක ගනුදෙනු කරන්න කිවිසුම් කරනකොටගෙන අපි අද ඉන්නේ කිවිසුමක කරුණාවේ කිවිසුම තුළ. ආමෙන්. දෙවියන් වහන්සේ අපිව එකතු කරන්නේ ස්වාමි පුරුෂයා සහ බිරිඳව කිවිසුමක් තුළ. We cannot do anything without a covenant. Even to nowadays, we are in a covenant of grace with God, and between husband and wife, it is a covenant. එතකොට අපිට කිවිසුමකට ගරු කරන්නේ නැතුව අපේ ජීවිතය තුළ සමාදානයේ ප්‍රීතිය සතුට
සතුරගෙන් ආරක්ෂාව ලැබෙන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. And if we do not respect a covenant, peace, joy, and protection from the enemy is very limited. Amen. Right. ඉතින් අපි අද දැන් ගොඩක් මේ ආත්මය ගැන දැන් කතා කරා. ඊළඟ දේ තමයි මේ ආත්මය මං කිව්ව පළවෙනි දවසෙත් කොහෙන්ද වතුරෙන් එන ආත්මයක්. ආමේ අපි කියන මරීන් ස්පිරිට් එකක් කියලා. මොකද්ද? And we have seen that this spirit is something that comes from the sea. It is a marine spirit. ආමෙන්. කී දෙනෙක් අහලා තියෙනවද වතුරෙන් එන ආත්මය ගැන? How many of you have heard of spirits coming දැන් from මේ the මාතෘකා water? මේ නිකන් සභාවල කතා වෙන්නේ නැහැ. ඩිලිවරන්ස් මිනිස්ට්‍රීස් වල අය දන්නවා මේ මරීන් ස්පිරිට් ගැන. අපි නිතරම වෝටර් ස්පිරිට්ස් තමයි ඔය විච්ක්‍රාෆ්ට් කරන අය නිතරම මේ පාවිච්චි කරනවා. මර්මේඩ්ස්ලා කියන්නේ අපි ළමයින්ට ඒවා මර්මේඩ් කියන්නේ ස්පිරිට් එක. අඳුරු යක්ෂ ආත්මය. ආමෙන්. For it is mainly the ministries who have deliverance that speak about these kind of spirits, who know about the existence of these kind of spirits, of marine spirits, for example, mermaids. ආමෙන්. ඉතින් ඒ මිනිස්යන් තුල අපි කව වතුර. වතුර තුල සැරිසරන ආත්මයක් විශේෂ මේ ආත්මය කියන්නේ මොකද්ද? උඩඟු කමේ ආත්මය. එතකොට බොහෝ බලවන්ත දේව දහසය වැටිලා තියෙනවා මේ ලෙවියාතන ආත්මය නිසා, උඩඟු කමේ ආත්මය නිසා. And there are many servants of God who have fallen because of this Leviathan spirit. යක්ෂයාගේ වැටීම සිදුවන්නේ මොකක් නිසාද? What? How did Satan fall? උඩඟු කම නිසා. It was because of pride. ගීත යෝබ් පොතේ 41:34 මෙන්න මෙහෙම කියනවා. ඌ ඊටාම අභිමානී වූ සතුන් වදහෙලා දකි. වන සතුන්ගේ ලොවේ අග රජ ලෙස වැජබේ කිසි කෙනෙකුට යටත් වෙන්නේ නැහැ මේ උඩඟු ආත්මේ තියෙන අය. It says in the book of Job, chapter 41, verse 34, He beholds every high thing. He is king over all the children of pride. දැකද? He is the king over All the children දැන් of ඔයගොල්ලෝ pride. දැකපු දෙයක් මම පෙන්නන්න. Shall I show you something you haven't seen? දැන් අපි මෙච්චර වෙලා දැන් කාට හරි හිතන්න පුළුවන් දැන් මුලින් ඉඳන් අගටම කතා කරේ දෙවියන් වහන්සේ මේ මුහුදින්න සතෙක් ගැනනේ. So from start from Ned. top to bottom, God was speaking about an animal that's in the sea. දැන් මේ 34 වෙනි වගන්තියේ කියලා බලන්න දැන් සතෙක් ගැන නම් මේ ආඩම්බරකමක් ගන්න කිව්වොත්. So, and read verse 34. If it is an animal, why is he talking about pride? සිංහල බයිබලයේ එක නෑ. ඉංග්‍රීසි එක බලන්න. He beholds every high thing. He is king over all the children of what? Pride. He is the king. King කියන්නේ මේ පුංචි demon පැටව නෙමෙයි. He's the king. He's the king over all children of what? Pride. උඩඟු කාර්ම තියෙන හැම දරුවෙක් තුළම මිනිසෙක් තුළම ක්‍රියාත්මක වෙන රජ කියන්නේ මේවා තමයි principalities. Amen. මේ ඇවිල්ලා පුංචි යක්ෂ පැටව නෙමෙයි මේ. And these are not small demons. ආමෙන්. ඒකයි දෙවියන් වහන්සේ කියන්නේ ඌව මෙල්ල කරන්න පුළුවන් කාටද? So who can deal with him? Only through God we can. ඒකයි යටහත්කම. එහෙනම් මේ ආත්මේ පරාජය කරන්න ඔබට හිතුණා නම් මේ මුල් දේශනාව තුළ ඔබත් යම්කිසි අවස්ථාවක මේ ආත්මයට අහු වෙලා සිටියා කියලා. නැත්නම් දැනටත් අහු වෙලා සිටිනවා කියලා. ආමෙන්. අපිට පළවෙනිම දේ තමයි දෙවියන් වහන්සේ යටහත් වෙන්න. ඊළඟ දේ निराहाරව මාංශයට දෙන්න එපා. යාඥාවට යන්න. So if throughout the preaching you have felt that you have been influenced by the Spirit or to now you are being influenced by the Spirit, let us come to a decision to submit our flesh to come to a fasting and prayer. Amen. Right, so I have come to the conclusion, to the end. එතකොට එහෙනම් මේ ලෙවියාතන් ආත්මය පරාජය කරන්න පුළුවන් එකම ආකාරය මොකද්ද? So what is the only way to defeat this spirit of එක වචනකින් කිව්වොත් one word. what's the way? යාඥාව. ඕකේ. තව Prayer. උඩඟු කමට විරුද්ධ දේ මොකද්ද? යටහත්කම, නිහතමානීකම. ඕක අපි මාංශින් කෙනෙක්ට බැරි නිසා අපි ගිහිල්ලා යාඥාවෙන් සුදාපයන් වහන්සේගේ උපකාර වෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ මට උපකාර කරන්න. යටහත්ව සිටින්න, නිහතමානීව සිටින්න, ඔළුව උදුමව ගන්න නැතිව සිටින්න. ඔබ වහන්සේ වෙත බයිබලයේ කියනවා පිලිප්පි 2 නේද? යේසුස් වහන්සේ තුල තිබුණු සිතම නුඹලා තුලත්
තිබේවා කියලා. And- Let yeah. Sorry. And it is submission who can defeat this spirit. And as humans, we cannot make it ourselves because of our flesh. So we come to submission. We come to the feet of God, and we ask for a spirit of submission from God. For it says in the book of Philippians chapter 2, and let this mind be in you, which was also in Christ Jesus. Right. ඉතින් මං අවසාන වශයෙන් තව ස්ක්‍රිප්චර්ස් කීපයක් දෙන්නම්. හොඳේ. මේ ආත්මයේ ක්‍රියාත්මක වෙන ස්ථාන කීපයක් මම ඔයගොල්ලන්ට කියන්නම්. ඔයගොල්ලෝ ලියා ගන්න. And I'll tell you a few locations, positions where this spirit is moving. මේ ආත්මයට මතුවෙන්න පුළුවන් බලය තුලින්, power. And this spirit can emerge from power, බුද්ධිය තුලින්, intellect, ආමෙන්. මුදල් තුලින්, money, arrogance කොහොමද සිංහලෙන් කියන්නේ? ආමෙන්. යටත් නොනිසිලි ස්වභාවය. ආමෙන්. යටහත් නොයටහත් ස්වභාවය. through arrogance, ආමෙන්. අනිත් අයව පාලනය කරන ස්වභාවය. controlling others, රණ්ඩු කරන ස්වභාවය තුලින්. by a nature of constantly quarreling, විවාද කරන ස්වභාවයෙන්. arguing. with a nature of arguing, හිතුවක්කාර දඩබ්බර ස්වභාවයෙන් එන්න පුළුවන් මේ ආත්මයට. stubbornness. with a nature of stubbornness, ආමෙන්. කැරලිකාර ස්වභාවයෙන් එන්න පුළුවන් මේ ආත්මයට. with a nature of rebellion, ආමෙන්. ඊළඟට තම ධර්මිෂ්ඨකම තුළ විශ්වාසය තබන ආකාරය self righteousness. ආමෙන්. ඊළඟට උඩඟු බැලීම් තුලින් මේ ආත්මයට එන්න පුළුවන්. through looks of pride. ආමෙන්. මම ගිය සතියේ කතා කරන්නේ සමහරක් අය සති දවස් 7 නිකන් ඉද්දි හොඳයි පාටි එකට ගිහින් ලස්සන නැන්දාම. ඇයි? අද ලස්සන නැන්දලා ඉන්නේ. that's leviathan. උඩඟු කමේ ආත්මය. ඊට පස්සේ තමයි බොරු අනුකම්පාවේ ස්වභාවයෙන් එන්න පුළුවන්. With false compassion, ආමෙන්. බොරු නිහතමානී ස්වභාවයෙන් එන්න පුළුවන් මේ ආත්මයට. false humility. ආමෙන්. ඊළඟට තමයි තව අය ඉන්නවා ස්වභාවයේ ඉන්න පුළුවන් මේ වගේ අය. ආත්මික උඩඟුකම. spiritual pride කියලා අපි කියනවා. ඒගොල්ලොන්ට වැඩිය උඩ මේ ආත්මික අය නැහැ වෙන කොහෙවත් මේ ලෝකේ. and the people who have spiritual pride are thinking as oh, there is no one more spiritual than me. විශේෂයෙන් දේවදාසයන්ට මේක එන්න පුළුවන් පල් සභාව තුල හාස්කම් වෙන්න ගද්දි ආමෙන් සභාව විශාල වෙද්දි ඒගොල්ලන්ට හිතෙනවා මං වගේ සභාවක් කොහෙද මේ ලෝකේ කොහෙවත් නැහැ මේ වගේ සභාවක්. And especially when it can happen to pastors when they see miracles taking place, when they see the church growing, or there is no other church like mine. එතකොට අනිත් ඔක්කොම සභාපාලකවරුන්ව ජේසු අතින් අරන් පත් කරව සභාපාලකවරුන්ව විනිශ්චය කරන්න පටන් ගන්නවා. මං වගේ නැහැ කවුරුත්. And they start judging the other pastors whom Jesus has handpicked. ඊළඟට අකීකරුකම තුලින් මේ ආත්මය එන්න පුළුවන්. And the spirit can also come through disobedience. දෙවියන් වහන්සේව ප්‍රතික්ෂේප කරන අය තුල මේ ආත්මය ක්‍රියාත්මක වෙනවා. Or through rejection of God. ආමෙන්. බොරු කීම lying. ඒ වගේම කෑදරකම තුල or greediness. violence කියන මොනවද? කැරලිකාර කෝලාහල කරන අය තුල. or through violence. ආමෙන්. ඒ වගේම laziness. කම්මැලිකම තුල. or through laziness. ආමෙන්. ඊළඟට අර පිටිපස්සට පිහියෙන් අයිනේ බෑක් බයිට් කරන අය අපි කියලා කියනවා නේ. පිටිපස්සට මූණට හොඳට කතා කරලා පිටිපස්සට තව දෙයක් කරන අය ඒගොල්ලෝ තුල ක්‍රියාත්මක වෙන්නේ මේ ආත්මේ. මම මේ ඔක්කොම කියන්නේ අපිට අපේ ජීවිතය හදා ගන්න. ආමෙන්. And it also this spirit is also operating those who backstab you, who speak softly, nicely in front of you, but come to the back. ඕපදූප කියන අය තුල මේ ආත්මේ ක්‍රියාත්මක වෙනවා. Also in those who are gossiping, this spirit is ඒ operating. වගේම ඊර්ෂ්‍යාව තියෙන අය තුල Also those who have jealousy. මේ ආත්මේ ක්‍රියාත්මක වෙනවා. ආමෙන්. ඇති නේද? right රෝම 6:22 මෙන්න මෙහෙම කියනවා. දැන් නුඹලා පාපයෙන් නිදහස් කරන ලදුව දෙවියන් වහන්සේගේ දාසයෝ වී ශුද්ධකම සඳහා පළ දරන්නෝය. එහි කෙලවර සදාකාල ජීවනය. And it says in the book of Romans chapter 6 verse 22, but now having been set free from sin and having become slaves of God, you have your fruit to holiness and the end everlasting life. දැන් ඔයගොල්ලෝ හිතලා බලන්න දැන් ඔය ලියාගත් ඔක්කොම ටික
අයිති වෙනවා මෙන්න මේ ස්වාමීන් වහන්සේ කියනවා නුඹලා දැන් පාපයෙන් නිදහස් කරන ලද. මේ සියල්ලෙන් උන්වහන්සේ අපිව නිදහස් කළ අවසానයි. And all these things that we have listed are all included in the sentence. දැක්කද? But now having been set free from අපි sin. ඔක්කොමල්ලා මේ සියල්ල තුල නිදහස් කළ ඉවරයි. එහෙම නිදහස් වෙලා ඉන්න නිසා පවුලතුමා කියනවා දෙවියන් වහන්සේගේ දාසය වෙන්න කියලා. දෙවියන් වහන්සේගේ දාසය වෙන්න බෑ ආත්මයන් වහන්සේ වගේ මෙහෙ වෙන්නේ නැත්නම්. And because you have been set free from all these things, you have become a slave, a servant to God. දෙවියන් වහන්සේගේ දාසය වෙන්න බෑ උන්වහන්සේ තුල යැපෙන්නේ නැත්නම්. And you cannot become a servant of God if you don't rely on Him. උන්වහන්සේ තුල යැපෙන්න බෑ යාඥා ජීවිතයක් නැත්නම්. And you cannot depend on Him if you don't have a prayer life. ආමෙන්. ශුද්ධකම සඳහා පළ දරනවා කියනවා. ශුද්ධකමෙන් ජීවත් වෙන්න බෑ. දෙවියන් වහන්සේ තුල යැපෙන්නේ නැතුව. දෙවියන් වහන්සේ තුල යැපෙන්න බෑ යාඥා ජීවිතයක් නැති කෙනාට. And He says you have your fruit to holiness, and holiness cannot come if you don't rely on God, and relying on God cannot come if you don't have a prayer life. හලෙලූයා. ඉතින් අපි සියලු දෙනා වෙනස් වෙ යුතුයි. ආරම්භය තමයි දෙවියන් වහන්සේ කියනවා මාගේ පුත්‍රය නුඹේ සිත මට දියන්නේ කියලා. And so we all must change today. And the first thing to do this, God said, my children, give me your hearts. කී දෙනෙක් කැමති දෙවියන් වහන්සේට ඔබේ සිත දෙන්න? How many of you would like to give their heart to God? දෙවියන් වහන්සේ අද මේ දේශනාව තුළින් සති දෙකක් තිස්සේ දෙවියන් වහන්සේ අපිට කතා කරා. දෙවියන් වහන්සේ දකිනවා ඔබේ සිතේ සැබෑ පසුතැවීමක්. A genuine repentance. උන්වහන්සේ අටහතුන්ට කරුණාව දෙනවා. And throughout these 2 weeks, if you have come to a genuine repentance, God will give you grace. ආමෙන්. උන්වහන්සේ තුලට අපිට යන්න පුළුවන් අපි පසුතැවුණා. ස්වාමිනී අපි ආඥා කරන්න යනවා. ඔබ ඔබගේ ජීවිතයේ යම් යම් දුර්වලකම් තියෙනවා නම් මේ ආත්මය තුලින් හැසිරෙන්න තැන් තියෙනවා නම් ආමෙන් මම හැසිරලා තියෙනවා. ඕගොල්ලෝ තරම් ආත්මික නැතුව ඇති මම. ආමෙන්. හලෙලූයා. ඒක නිසා අපි පසුතැවෙමු. පසුතැවිලා කියමු ස්වාමිනී මට යටහත් වෙන්න කරුණාව දෙන්න. ස්වාමිනී මට වෙනස් වෙන්න කරුණාව දෙන්න. So let us come to repentance and ask God to give us grace to change, to give us a grace. To be humble. ආමෙන්. අපි ඉල්ලමු වහන්සේගේ දාසයෝ වෙන්න. ආමෙන්. ඔබ වහන්සේ මත යැපෙන්න අපිට කරුණාව දෙන්න Let ස්වාමී. us ask Him to make us servants of Him, to give us the strength to rely on Him. ආමෙන්. මේ ලෝකයේ ආකාරයට සමාන නොවේ ස්වාමී ශුද්ධකම තුල පළදරන්න අපිට කරුණාව දෙන්න කියලා අපි ඉල්ලමු. To live according to the Spirit and to bear the fruits of holiness. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. Glory be to God. ආමෙන්. ගීතාවලිය 74 කියන ඔන්න බලන්න දෙවියන් වහන්සේගේ කියාව. ඔබ ලෙවියාතන්ගේ හිස පොඩි කොට වනයේහි වාසය කරන සෙනගට භෝජන පිණිස දුන්සේ. දෙවියන් වහන්සේට පුළුවන් ඔබ යටහත් එද්දී ආඩම්බරකම නැමැති මේ යක්ෂාත්මය විනාශ කරන්න. Hallelujah. And He says in the book of Psalm chapter 74 verse 14, you broke the heads of Leviathan in pieces. You gave him as food to the people inhabiting the wilderness. Amen. ඉතින් කී දෙනෙක් ආශිර්වාද ලැබුවද මේ පණිවිඩය තුලින් මේ දේව වචනයෙන් අපි අද ඉගෙන ගත්ත දේවල් සති දෙකක් පුරාවට? How many of you were blessed by the word of God, by this teaching that we have learned so far in Amen. these 2 weeks? අවසාන වශයෙන් හිතෝපදේශයේ 8 වෙනි පරිච්ඡේදයේ 13 කියනවා ස්වාමීන් වහන්සේ කෙරෙහි බය වීම නම් නපුරට ද්වේෂ කිරීමයි. And He says in the book of Proverbs chapter 8 verse 13, the fear of the Lord is to hate evil. උඩඟුකමටත් අහංකාරයටත් නපුරු මාර්ගයටත් ප්‍රයෝග මුඛයටත් ද්වේෂ කරමි. Pride and arrogance and the evil way and the perverse mouth I hate. Amen. So we're going to pray now. අපි ලාඥා කරමුද එකතු වෙලා? ආමෙන්. අපි නැගී සිටිමු. දේව විමුඛය තුල. හලෙලූයා.